11 ශ්‍රේණියේ ළමයින්ට එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ ළමයින්ට මේ පළවෙනි වාර විභාගය සඳහා අත්ලක් වශයෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමේ වැඩසටහන් වල අවසන් වැඩසටහන මේ ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 6ට පිළිතුරු සැපයීම ඕගොල්ලන්ට කියා දෙන වැඩසටහන. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ ප්‍රශ්නය මෙන්න 7 වෙනි ප්‍රශ්නය විදිහට ඇවිල්ලා තියෙන B කොටසේ. ඒක අපි දන්නවා අර දත්ත නිරූපණය හා අර්ථකථනය කියන තේමාව යටතේ සකස් කරන ප්‍රශ්නයක්. ඒ වගේම ඔයාලා දන්න මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ආකෘතියත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ආකෘතියත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටසට ජ්‍යාමිතීය ගැටලු ඇතුළත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් B කොටසට තමයි ජ්‍යාමිතීය ගැටලු ඇතුළත් වෙන්නේ. එතකොට දැන් අපි මේ ඒ කියන්නේ අපි වැඩිදුරටත් සාමාන්‍ය පෙළ අවසාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන අවස්ථාවලදී ප්‍රශ්න පත්‍ර දෙකේ ආකෘතියන් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරනවා. දැනට මේ වැඩසටහන අපි 7 වෙනි ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. එක්තරා නගර සභාවක අපද්‍රව්‍ය රැස් කරන ස්ථානයකට රැගෙන එන ලද පොලිතීන් ප්‍රමාණය පිළිබඳව දින 30ක් තුළ සමීක්ෂණය කරන ලද තොරතුරු පහත දැක්වේ. එතකොට අපි දන්න මෙන්න මේ දින ගණන කියන මෙන්න මේ පේළිය සම්පූර්ණ එකතුව 30ක් කියලා අවබෝධයට එන්න ඕනේ. බර 4 8 8 12 ආදී වශයෙන් පන්ති ප්‍රාන්ත වලට වෙන් කරලා තියෙනවා. අර්ථ දක්වලා තියෙන පන්ති ප්‍රාන්තර 4 ඉරක් 8 යනු 4 හෝ ඊට වඩා වැඩි 8ට අඩු. එහෙනම් මේ තුන මේ දින තුනේදී මේ තියෙන ප්‍රමාණයන් වල 8 කිලෝග්‍රෑම් 8 මලු තිබිලා නැහැ. 8 අයිති නැහැ ඒකට. 8ට අඩු. ඒවා ඔයා තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන 24 22 28 කියලා තියෙද්දි මෙතන මලු දෙකක් තිබිලා දින දෙකකදී තිබිච්ච සංඛ්‍යාව මේ තියෙන්නේ. එතකොට 28 කියන එක මෙතනට අයිති නැහැ. මාත පන්තිය ලියා දක්වන්න. අපි දන්න මාත පන්තිය කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන පන්ති ප්‍රාන්තරය. ඒ කියන්නේ සංඛ්‍යාතය F වගේ වැඩි. මෙන්න මෙයාගේ. එතකොට ඊට අනුරූප පන්ති ප්‍රාන්තරය 16 ඉරක් 20. 16 ඉරක් 20. එතකොට අපිට කියනවා දිනකදී එකතු වන පොලිතීන් වල මධ්‍යන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා. ඒ සඳහා අපි සකස් කරන ලද වගුවක් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. දැන් අපේ අර දීපු තොරතුරු මේ තියෙන්නේ මධ්‍ය අගය කියලා අපි අලුතෙන් තීරුවක් ගන්නවා. මේ 4 8 පන්ති ප්‍රාන්තරය වෙනුවට මධ්‍ය අගය තීරුව x කියලා අපි ගන්නවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. මේ අවසාන සීමාවයි ආරම්භක සීමාවයි පන්ති ප්‍රාන්තර එකතු කරලා දෙකට බෙදලා 4 එකතු කිරීම 8 12 දෙකට බෙදුවාම 6යි. 8 එකතු කිරීම 12 20 දෙකට බෙදුවාම 10යි. හැබැයි මේක ගන්න තවත් පහසු ක්‍රමයකුත් තියෙනවා. මේ 8න් 4ක් අඩු කරාම ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරාම 4යි. ඒන අගය දෙකට බෙදුවාම 2යි. 2 මේ හැම පන්ති ප්‍රාන්තරයකම පහළ සීමාවට එකතු කරාම මධ්‍ය අගය ලැබෙනවා. 2 4ට එකතු කරොත් 6යි. 2 8ට එකතු කරොත් 10යි. 2 12ට එකතු කරොත් 14යි. 2 16ට එකතු කරොත් 18යි ආදී වශයෙන්. එතකොට එහෙම අපිට ඉතා පහසුවෙන් මේ පන්ති ප්‍රාන්තරවල මධ්‍ය අගය ගන්න පුළුවන්. ක්‍රමවේදය මෙන්න යලිත් සිහිපත් කරන්නම්. ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරනවා. 8න් 4ක් අඩු කරනවා. 2යි. 4යි. එතකොට ඒක දෙකෙන් බෙදනවා. 8න් 4ක් අඩු කරාම 4යි. 4 දෙකෙන් බෙදුවාම 2යි. ඒ දෙක කියන අගය හැම පන්තිකම පහළ සීමාවට එකතු කරනවා. එතකොට පහසුවෙන් ලබා ගන්න පුළුවන් මධ්‍ය අගයන්. දැන් මේකේ නම් මේ ඉහළ සීමාවේ පහළ සීමාව එකතු කරලා දෙකකින් බෙදන්නත් පුළුවන්. මොකද සාමාන්‍ය සංඛ්‍යා කියන්නේ ගොඩක් කුඩා සංඛ්‍යා ලැබිලා තියෙන. නමුත් මේවා 1000 ගණන් වගේ ආවොත් එතකොට ඔයාලට එකතු කරලා දෙකට බෙදෙන එක ටිකක් අපහසු වෙන්න පුළුවන් නිසා ඒ ක්‍රමය කියා දුන්නේ. එතකොට අපි මේකේ මේ මධ්‍ය අගය
සංඛ්‍යාතයෙන් ගුණ කරලා fx තීරුවක් ගන්න. මෙන්න අපි fx තීරුව අරගෙන තියෙනවා. 6 වරක් 3 18යි, 10 වරක් 4 40යි, 14 වාටක් 112යි ආදී වශයෙන්. එතකොට දැන් අපිට මේ එකතුව, ඒ කියන්නේ සංඛ්‍යාත එකතුව නම් අපි ඉස්සෙල්ලත් පැහැදිලි කරවාලට දින ගණන 30යි කියලා තිබුණනේ. fx තීරුව එකතුව 468යි. දැන් මධ්‍යයන්නේ හොයනවා කියන්නේ අපි මේ 468 බෙදන්න ඕන මේ fx වලින්. අපි white board එක ගත්තොත් sigma fx බෙදීම sigma f තමයි මධ්‍යයන්නේ එන්නේ. එතකොට 468 බෙදීම 30. ඉතින් මේ සුළු කිරීමත් ඔයගොල්ලන්ට කියා දෙන්න කැමතියි. මොකද ඔයගොල්ලන්ට මේ පහසු ක්‍රම උපයෝග කරගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවේ දරුවනේ මේ හරය 10 ගුණාකාරයක් වශයෙන් තියාගන්න පුළුවන් අවස්ථාවේදී එහෙම තියාගමු. 468 මෙයා අපි මේ විදිහට තියාගමු. එහෙම තියාගන්න පුළුවන් නිසා 3ෙන් බෙදෙනවද බලමු. 4යි 6යි 10යි 8යි 18යි 3ෙන් බෙදෙන සංඛ්‍යාවක්. ඒක ඉලක්කම් දර්ශකය 3ෙන් බෙදෙනවා. 1යි එකක් ඉතිරි 16ට 5යි එකක් ඉතිරි 18ට 6යි. එතකොට අපිට ලැබෙන්නේ 156 බෙදීම 10. ඒ කියන්නේ අපිට මේ 10 තියාගත්ත එකේ පහසු එකයි. දැන් බලන්න 15.6යි. 15.6යි ඒකකය කිලෝග්‍රෑම්. අපි ඒ කියන්නේ දිනකදී ප්‍රමාණය තමයි මේ ගන්නෙ. දැන් අපිට කියනවා ඒකේ දෙවෙනි කොටස අපි උත්සාහ දරමු යලිත් ප්‍රශ්නෙට එන්න. දින 100කදී එකතු වන පොලිතීන් ප්‍රමාණය මෙට්‍රික් ටන් කොපමණද? දින 100කදී. ඇත්තටම මේ 16 100ෙන් ගුණ කරන්න ඕන. 16 100ෙන් ගුණ කරන්න ඕන. එතනදී මේ මෙට්‍රික් ටන් වලින් අහලා තියෙනවා. මෙට්‍රික් ටන් වලින්. එතකොට අපි මතකයේ තියෙන්න ඕන මෙට්‍රික් ටන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් කියලා. එහෙමනම් දින 100කදී ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් නම් 15.6 දිනකදී ප්‍රමාණයනේ. ඒක ගුණ කරන්න ඕන 100ෙන්. හැබැයි එතකොට එන්නේ කිලෝග්‍රෑම් වලින්. ඒක මෙට්‍රික් ටන් කරන්න නම් අපිට සිදු වෙනවා අනිවාර්යයෙන්ම කිලෝග්‍රෑමය කීයක් තියෙනවද මෙට්‍රික් ටන් එකකට කියන එක අපේ මතකයේ තියෙන්න ඕන. මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් 1000ක් තියෙනවා. 8 ශ්‍රේණියේදී එහෙම උගන්වනවා. එතකොට ඒ නිසා මේක මෙට්‍රික් ටන් වලින් ඉල්ලපු නිසා අපි 1000න් බෙදන්න ඕන. එතකොට තමයි අපිට එන්නේ මෙට්‍රික් ටන් වලින්. දැන් එතනදී අපිට 1.56යි කියලා ගන්න පුළුවන්. හැබැයි අපෙන් අහනවා මෙට්‍රික් ටන් කොපමණද? දින 100කදී එකතු වෙන පොලිතීන් ප්‍රමාණය මෙට්‍රික් ටන් කොපමණද කියලා
එතකොට අපිට දෙන්න පුළුවන් 1.56 මෙට්‍රික් ටොන් ඊ අකුර දැමීමත් ප්‍රමාණවත්. මෙතන අපිට දරුවනේ මේ මධ්‍යන්නය ආසන්න පූර්ණ සංඛ්‍යාවට තමයි ඉල්ලලා තියෙන්නේ 15.6 කියන එක ආසන්න පූර්ණ සංඛ්‍යාවට. එතකොට අපි එතන මෙහෙම ඉදිරිපත් කරොත් අපිට ලකුණක් අහිමි වෙනවා. ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට නම් මෙයා 6 නිසා මෙයාට එකක් එකතු කරන්න පුළුවන්. එතකොට 16යි කියලා අපිට දෙන්න පුළුවන්. කිලෝග්‍රෑම් වලින් 16යි කියලා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට. හරි. දැන් අපි යමු වෙමු අපේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ගැටලුව. B කොටසේ 8. ඔයගොල්ලෝ දන්න සමාන්තර ශ්‍රේණි ආශ්‍රිත ගැටලුවක්. ඔයගොල්ලන්ට 11 ශ්‍රේණිදිත් තියෙනවා ඒකෙම දිගුවක් විදියට ගුණෝත්තර ශ්‍රේණි කියලා. ඒක ඉතින් තාම පාසල් වල ඉගෙනුනේ නැහැ. tn සමානයි 3n ධන 2 මගින් සමාන්තර ශ්‍රේණියක n වන පදය නිරූපණය කරයි. මෙම ශ්‍රේණියේ මුල් පද 3 ලියන්න. ඉතින් 77 යන මෙම ශ්‍රේණිය කීවෙනි පදයේද? මුල් පද 50 ඓක්‍ය සමාන්තර ශ්‍රේණි පිළිබඳ සූත්‍රය යොදා ගනිමින් සොයන්න. පොදු පදය tn සමානයි 3n ධන 1 මගින් දක්වන සමාන්තර ශ්‍රේණියක මුල් පද 50 ඓක්‍ය. ඉහත තුනෙහි පිළිතුර ඇසුරෙන් ලියා දක්වන්න. එතකොට අපි බලමු දැන් මේ ප්‍රශ්නේ දැන් ඔයාලට ප්‍රශ්නය මතකයි. අපි දැන් ඒක white board එකේ පිළිතුරු සෝදානම් කරනවා. මෙතනම තියෙන ඉඩකඩ අපිට ප්‍රමාණවත් මදි නිසා. ප්‍රශ්න අංක 8. tn සමානයි 3n ධන 2. මුල් පද 3 t1 පළවෙනි පදේ කියන්නේ t1 නේ. ඒ කියන්නේ n වෙනුවට 1 ආදේශ කරා. එතකොට අපිට එනවා 3 වාරයක් 1 එකතු කිරීම 2. ඒ කියන්නේ 3 වරක් 1 3යි 2යි 5යි. ඊළඟට අපි බලමු t2. ඒ කියන්නේ n වෙනුවට 2 ආදේශ කිරීම. එතකොට අපිට එනවා 3 වාරයක් n වෙනුවට 2 එකතු කිරීම 2. 6යි 8යි. 6යි 2යි 8යි. දෙවෙනි පදේ 8යි. t3 දන්නවා 3 වාරයක් n කියන්නේ 3 එකතු කිරීම 2. එතකොට අපිට එනවා 9යි 2යි 11යි. ඒ කියන්නේ පළවෙනි පද 3 5 8 11. 5 එකක් 8 එකක් 11 එකක්. ඔයාලට මුල් පද 3 කියලා එක පෙළට ලියලා දක්වන්නත් පුළුවන් විභාගෙදී. ඊළඟට අපෙන් අහන්නේ 77 යන මෙම ශ්‍රේණියේ කීවෙනි පදයේද? අපි හිතමු 77 කියන්නේ tn වෙනි පදය කියලා. එතකොට එහෙමනම් tn වෙනුවට 77 ආදේශ කරා. දෙවෙනි කොටසට පිළිතුර මේ යන්නේ. මේ පළවෙනි කොටස සඳහා පිළිතුරු. එහෙමනම් 3n ධන 2. එතකොට අපි දන්නවා දෙපැත්තෙන්ම දෙකක් අඩු කරොත් මේ පැත්තේ 75ක් වෙනවා. ඒ දෙකක් අඩු කරන්නේ මේ පැත්තේ ධන 2 තියෙන නිසා. 3n 75යි. අපි කවුරුත් දන්නවා n වගේ තුන් ගුණයක් 75 නම් n කියන්නේ 75 තුනෙන් බෙදීමෙන්. ඒ කියන්නේ 25යි. එහෙමනම් ඔයාලට වගන්තියක් ලියලා අවසන් කරන්නත් පුළුවන්. 77 වනුයේ 25 වෙනි පදය වේ.
77 වන්නේ 25 වෙනි පදයේ වේ කියලා. තුන්වෙනි කොටසට අපි තව පේජ් එකක් ගමු. රෝම ඉලක්කම් 3. ඒකේ ප්‍රශ්නේ තිබුණේ මුල් පද 50 ඓක්‍ය සමාන්තර ශ්‍රේණි පිළිබඳ සූත්‍රය යොදා ගනිමින් සොයන්න. මුල් පද 50 එකතුව. එතකොට සමාන්තර ශ්‍රේණි පිළිබඳව සූත්‍රය ඔයා දන්නවා 10 ශ්‍රේණියේදී Sn සමානයි n බෙදීම 2 වරහන් සංගල වරහන් 2යි a ධන n ඍණ එක වාරයක් d. මේක තමයි සමාන්තර ශ්‍රේණි සම්බන්ධ සූත්‍රය. දැන් මෙතනදී අපෙන් අහන්නේ මුල් පද 50 එකතුව. අපිට මෙහෙම ගොනුවක් වශයෙන් ලියා ගන්න පුළුවන්. Sn සමානයි දන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන n කියන්නේ 50යි. අපිට මේ 50ත් n වෙනුවට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම පිළිවෙලකට කරනවා නම් ගොඩාක්ම හොඳයි. එතකොට n සමානයි මේකේ සූත්‍රයට ආදේශ කිරීමේදී වැදගත් වෙනවා මේවා 50යි. එතකොට ඒ වලගේ අපි දන්නවා අපි හොයාගත්තා 5 8 3 කියලා. එතකොට 5 තමයි පළමු පදය. d කියන්නේ අනුයාත පද දෙකකින් දෙවෙනියට දෙන පදයෙන් පළමු පදය අඩු කිරීම. ඒ කියන්නේ අපිට 8න් අඩු කරන්න පුළුවන් 5ක්. එතකොට අපිට පොදු අන්තරය ලැබෙනවා 3යි. එhmenan දැන් ඒ අගයන් ආදේශ කරමු. S 50 සඳහා. එතකොට අපිට ලැබෙනවා 50 බෙදීම 2 2යි a කියන්නේ 2 ගුණ කිරීම 5 එකතු කිරීම වරහන් ඇතුලේ තියෙන 50 n කියන්නේ 50යි අඩු කිරීම 1 d කියන්නේ 3යි. දැන් අපිට එනවා 25ක් මෙතනින් සංගල වරහන් ඇතුළ සුළු කරමු 10යි එකතු කිරීම 49ව 3ක්. ඒ කියන්නේ 150කින් 3ක් අඩු වෙන්න ඕනේ. එතකොට 147යි. 147යි. පහසුවෙන් ගත්තේ. කොහොමද ගත්තේ? 50ව 3ක් 150යි. 1ව 3ක් අඩු වුණා 147යි. ඒ කියන්නේ අපිට එනවා 25 ගුණ කිරීම 157. 25 ගුණ කිරීම 157. 25 157න් ගුණ කරාම 3925යි. 3925යි. එක ගුණ කරන ආකාරයත් ඔයාලට අවශ්‍ය නම් 157 ගුණ කිරීම 25. පස්වරක් අත 35න් 5 3ක් ඉතිරි. පස්වරක් 5 25යි 3යි 28න් 8 2ක් ඉතිරි. පස්වරක් 5යි 2යි 7යි. දෙවරක් අත 14න් 4 එකක් ඉතිරි. දෙවරක් 5 10යි 1යි 11න් එකක් ඉතිරි. දෙවරක් 2 1යි 3යි. 5යි 12න් 2 එකක් ඉතිරි. 7යි 1යි 8යි 1යි 9යි 3යි. ඉතින් ඒව පුළුවන් වෙන්න ඕනේ 11 ශ්‍රේණියේ ළමයි වෙනකොට. එතකොට දැන් අපිට ඊළඟ අවසාන කොටස පොදු පදය tn සමානයි 3n ධන 1 මගින් දක්වන සමාන්තර ශ්‍රේණියක මුල් පද 50 ඓක්‍ය ඉහත තුනෙහි පිළිතුර ඇසුරින් ලියා දක්වන්න. තුනෙහි පිළිතුර ඇසුරින්. දැන් මේ තුනේ පිළිතුර අපි දුන්න මේ තියෙන්නේ. එතකොට මේකේ ඇසුරින් මේ මුල් පද 50 ඓක්‍ය ලියන්නලු වෙනත් ශ්‍රේණියක 3n ධන 1. එතකොට ඒක කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලමු.
අපි ප්‍රශ්න ගමු ඒකට. නැත්තම් පොඩ්ඩක් ඔයාලට මතකත් නැතුව ඇතිනේ. හරි. මේක බලන්න මේ 3න් ධන 2නේ තියෙන්නේ ළමයි. 3න් ධන 2. දැන් 3න් ධන 1 කියන මේ ශ්‍රේණිය අපිට ලැබිච්ච තියෙන අලුත් එකක්. මේකේ අගයන් ඒ කියන්නේ පද 50ක් එකතුව අපිට අර විදිහට සූත්‍රය භාවිතා කරලා එහෙම ගන්න නෙමෙයි මේ කියන්නේ. තුනෙහි පිළිතුර ඇසුරින්. දැන් මෙතන වෙනස මොකද්ද මේ 3න් ධන 2 මෙතන 3න් ධන 1. මේකට වඩා මේක එකක් අඩු වෙලා ළමයි ඉන්නේ. පේනවනේ. එහෙනම් මේකේ පද 50ක් එකතු කරා කියන්නේ මේකේ පද 50කට වඩා 50ක් අඩුයි. 50ක් අඩුයි. එතකොට අපිට තියෙන්නේ අර ගත්ත ඓක්‍ය මතකයි නේද? 3925. මේකෙන් 50ක් අඩු කරන්න ඕන. 4 වෙනි කොටසට පිළිතුර. 3925 ඒකෙන් 50ක් අඩු කරන්න ඕන. එතකොට අපිට එනවා 3875ක්. 3875ක් එනවා. හරි. අපි යමු ඊළඟ ගැටලුවට. ප්‍රශ්නාංක 9 ජ්‍යාමිතිය ගැටලුවක්. ඔයගොල්ලෝ දන්න ජ්‍යාමිතිය නිර්මාණ ගැටලුවක් අපිට ලැබෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසට. එතකොට මේ ගැටලුව තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදි මේ සරල ධාරය කවකටුව පමණක් යොදාගන්නයි කියන උපදේශ හරියට පිළිපදින්න ඕන. කෝණ නිර්මාණය කරන්න ඕන ඔයා. AB 6ක් වන AC 5යි BAC 20ක් වන ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න. හරි. බලමු. ඔයාලා නිර්මාණ ගැටලුවේදී මේ කඩදාසිය හරි මැද ඔයාගේ සෙන්ටිමීටර් 15 කෝදුව පාවිච්චි කරලා ඒ 15 දිගටම රේඛාව ඇඳලා කමක් නැහැ. එතකොට ඔයා ඒ දීපු මිනුම් අණුව AB 6යි. එතකොට ඔයා ඒ ලකුණු කරගන්න යම්කිසි දුරක් ගිහිල්ලා ඔයාට ඒක වැදගත්. ඊට පස්සේ ඔයා කවකටු තුඩයි පැන්සල් තුඩයි අතරට සෙන්ටිමීටර් 6ක් අරගෙන කවකටු තුඩ මෙතන තියලා පැන්සල් තුඩෙන් මෙන්න ඡාපයකින් සලකුණු කරා මෙතන B ලක්ෂය. ඊට පස්සේ ඔයාට AC 5යිලු. මෙතන දැන් මේ 6 මිනුම දාන්න අවශ්‍යමත් නැහැ. නමුත් මම ඔයාට පැහැදිලි වෙන්න ඕන නිසා දාන්නම්. AC 5යිලු. ඒ වල ඉඳලා C ට 5යි. එතකොට ඒ වල ඉඳලා ඔයා ඡාපයක් ගන්න ඕන මෙහෙම. මේ වගේ ඡාප කොටසක් ඒවාට ඒ වල ඉඳලා C තියෙන්නේ ඒ දුරින් කියලා අදහස. BAC 120යි. මෙතන 120ක කෝණයක්. ඒ කියන්නේ ඔයා මෙහෙම අර්ධ වෘත්තයක් ගන්න ඕන. ඒකෙන් මේ පැත්තේ ඔයා 60ක් නිදහස් කරාම BAC මෙන්න මෙහෙම 120 කෝණයක් එනවා. එතකොට අපිට මේ ඡාපය ඡේදනය වෙන්නත් ඕන මේ රේඛාවෙන් මෙන්න කෝණය. ඒ කියන්නේ මහා කෝණයක් එන්නේ. ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ත්‍රිකෝණය සම්පූර්ණයි. දැන් C හරහා AB ට සමාන්තර රේඛාවක්. අපි දන්න මෙතන C ලක්ෂය මේක හරහා AB ට සමාන්තර. එතකොට මේ රේඛාවකට සමාන්තරව බාහිර ලක්ෂයක ඉඳලා රේඛාවක් ඇඳීම. 9 ශ්‍රේණියේදී ඉඳලා ඉගෙන ගන්න දෙයක්. ඒකාන්තර කෝණ භාවිතා කළා හරි එහෙම නැත්නම් අනුරූප කෝණ භාවිතා කළා හරි අපිට පුළුවන් ඒ වැඩේ කරන්න. අපි බලමු මෙන්න මෙතන අපිට ඉතා පහසුයි අංශක 60ක් බව දන්න නිසා අපිට ඕනනම් මේ කෝණය පිටපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන 60ක් බව දන්න නිසා මෙතන අපි 60ක කෝණයක් හදාගත්තා නම් අපිට ඒක අනුරූප කෝණ කියලා අරගෙන සමාන්තර රේඛාව ගොඩනගා ගන්න පුළුවන්.
අපි ඒකට උදව් වීම සඳහා මේ රේඛාව දීර්ඝ කරගමු. අපි නිතරම මේ රේඛාවල් දිගටම ඇඳලා තියාගත්තා නම් සෙන්ටිමීටර 15ට කෝදුවේ දිගටම අපිට හරි ප්‍රයෝජනවත්. මෙතන අංශක 60ක් නිසා මම මෙතන ගන්නවා 60ක්. අනුරූප කෝණ සමාන කිරීමෙන් ගන්න යන්නේ. නැත්තම් මේ 120 නිසා මෙතන 120ක් අරගෙනත් පුළුවන්. එතකොට අංශක 60 ගන්නවා දන්නවා. මෙතන අර්ධ වෘත්තය ගන්න පුළුවන්. අරගෙන මෙහෙම අංශක 60. එහෙම නැත්නම් මේ කෝණය පිටපත් කරලා ගන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න සමාන්තර රේඛාව මේ ලක්ෂයයි මේකයි යා කරමින් ඇඳාම ඔන්න සමාන්තර රේඛාව. දැන් අපිට කියනවා ඊළඟ අවස්ථාවේදී BA AC ට සමදුරින් ගමන් කරන පතය C හරහා ඇඳි සමාන්තර රේඛාව හමු වන ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න. ඒ කියන්නේ මේ රේඛා දෙකට සමදුරින් ABට සහ ACට සමදුරින් ඡේදනය වෙන රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ්‍යංගයේ පතය වෙන්නේ ඒ රේඛා දෙක අතර කෝණයේ සමච්ඡේදක රේඛාව. එතකොට කෝණයේ සමච්ඡේදනය කරන්න ඔයා දන්නවා කවකටු තුඩ මෙතන තියලා පාට පුළුවන් කවකටු තුඩ මෙතන තිබ්බා මෙහෙම ඡාපයක් ගත්තා. මෙතන කවකටු තුඩ තිබ්බා ඡාපයක් ගත්තා. ඒ ඡේදන ලක්ෂ්‍ය යා කරාම අදාළ කෝණය සමච්ඡේදනය වෙනවා. මේ කෝණය සමච්ඡේදනය වෙනවා. අන්නේ සමච්ඡේදක රේඛාවයි මේ ABට සමාන්තරව C හරහා ඇඳි රේඛාවයි දෙක හමු වෙනවලු D වලදී. D මෙතන D. මේ ලක්ෂ්‍ය D. ACD ත්‍රිකෝණයේ සම්පාද ත්‍රිකෝණයක් වීමට හේතු දක්වන්න. ACD. ඉතින් අපි දන්නවා මෙතන අංශක 60යි. ඔයාලට ලියන්න පුළුවන් එතන අංශක 60යි දත්ත යනවා. ඇයි? මෙතන 120 සමච්ඡේදනය වුණානේ. ඒ වගේම ඔයා දන්නවා මෙතනත් 60යි සමච්ඡේදනය නිසා මෙයා 60ක් නිසා මෙයාත් 60යි. ඇයි? මේ දෙන්න සමාන්තර රේඛා දෙකක් වන නිසා. එතකොට ඔයා දන්න ත්‍රිකෝණයක කෝණ දෙකක් තියෙනවා 60 කෝණ දෙකක්. එහෙමනම් අනිවාර්යයෙන්ම 180න් මේ දෙන්න එකතු 120 අඩු කරාම මෙයත් 60යි. එහෙනම් ත්‍රිකෝණයේ කෝණ තුනම 60 බැගින් තියෙනවා. ඒ කියන්නේ පාද තුන සමානයි. ඒ කියන්නේ ACD කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. හේතු දක්වන්න කියන ඒවට ලියලා තියන්න පුළුවන්. මෙන්න DAB සමානයි 60යි. DAB සමානයි 60යි. DABට එහෙම ලියන්න පුළුවන්. DAB සමානයි 60යි. එතකොට DAB මෙයාට සමානයි CDA නැත්නම් ADC. එම නිසා අපිට කියන්න පුළුවන් ADC 60යි. ADC 60යි. එතකොට CAD 60යි. CAD 60යි. ඒ වගේම ACD 60යි. ඒ 60 එන විදිහත් ලියන්න පුළුවන් 180න් අඩු කරනවා 60ව දෙකක්. එතකොට අපිට එනවා ඒත් 60ක්. එම නිසා කෝණ තුන සමානයි, පාද තුනත් සමානයි. ඒව වාට ලියන්න පුළුවන්. එම නිසා ACD යනු සමපාද ත්‍රිකෝණයකි. හරි. අපි ඊළඟට යමු 10 වෙනි ගැටලුව. 10 වෙනි ගැටලුව මෙන්න 10 වෙනි ගැටලුව දරුවනේ අපිට ඒකත් ජ්‍යාමිතික ගැටලුවක් තියෙන්නේ. එතකොට අපි බලමු ABCD වෘත්තය මත පිහිටි ලක්ෂ 4ක් වන අතර ඔව් ඒ ලක්ෂ 4 වෘත්තය මත AC විස්කම්භය AC කියන්නේ මේ රේඛා විස්කම්භයලු BD ජායට ලම්බකලු මේකට ලම්බකයිලු එhmenan අපි දන්නවා මේ
කේන්ද්‍රයේ ඉඳලා ජායකට ලම්බකයක් ඇන්දොත් ඒ ජාය සමච්ඡේදනයත් වෙනවා. අපි ඒ දත්තය ලකුණු කරගත්තා. O වෘත්තයේ කේන්ද්‍රය BDCX. මෙතන x ඒගොල්ලෝ එක පෙන්නලත් තියෙනවා. BO සමාන්තරයි CD. මේ සමාන්තර භාවය ඒගොල්ලෝ වචනෙන් දීලා තියෙනවා, සංකේත වලින් හඳුන්වලත් තියෙනවා. BAC x වීමට හේතුව BAC. එතකොට මේ අපි දන්නවා දරුවනේ, මෙන්න අපි වෙනත් පාටක් උපයෝග කරගන්නම්. මෙන්න මේ කෝණය, මෙන්න මේ කෝණයයි දෙක ගත්තොත් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ, එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. අපි එතන නිරූපණයක් කරලා පෙන්නන්නම් ඔයාලට තවත් අවශ්‍ය නම්. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියන ඒවා අපි දන්න මෙන්න මේ වගේ ඒවට අපි කියනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා. මෙහෙම එකම ඡාප කොටසක් මේ තියෙන්නේ. එයාගෙන් පරිධිය හදන කෝණ. ඉතින් මේ තියෙන එකම ඡාප කොටස, මේ තියෙන එකම ඡාප කොටස, එයාගෙන් මේ පරිධිය හදපු කෝණයක් මේ තියෙන්නේ. මෙන්න පරිධිය හදපු කෝණයක්. එතකොට එයා මේ ඡාප කොටසෙන්ම මෙන්න පරිධිය හදපු තව කෝණයක්. ඒ නිසා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා ඒවා සමානයි. හරි. එතකොට අපිට දෙන්න පුළුවන් ඒක හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. හේතු දක්වන්න විතරයි තියෙන්නේ. BOC යගේ x ඇසුරින් හේතු සහිතව ලියන්න. BOC මෙන්න මේ කෝණය ගැන අහන්නේ. අපි මේ කෝණය හඳුනා ගැනීම වැදගත්. මෙයා ගැන අහන්නේ. මොන කොළ පාටෙන් අපි පාට කරා x ඇසුරින්. එතකොට ඒත් අපිට තියෙන දරුවනේ අර 10 ශ්‍රේණියේදී අපි හදාරන ජ්‍යාමිතික ප්‍රමේයක්. මොකද ඡාප කොටසක් මකින් කේන්ද්‍රය හදන කෝණය පරිධිය හදන කෝණයයි අතර අපි ඉගෙන ගන්නවා සම්බන්ධයක්. මේ පරිධියේ කෝණය x නම් කේන්ද්‍රයේ කෝණය 2x. එහෙනම් මෙන්න මෙතන x තියෙනවා. එහෙනම් මෙතන 2x. 2x. එතකොට BOC ගැන අපෙන් අහන්නේ. අපිට දෙන්න පුළුවන් BOC 2x කියලා. BOC 2x. එක ලියලත් පෙන්නන්නම් අවශ්‍ය නම් BOC සමානයි 2x. හේතුව වෘත්තයක එකම ඡාප කොටසක් මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධිය ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. වෘත්තයක එකම ඡාප කොටසක් මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධිය ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. වෘත්තයක එකම ඡාප කොටසක් මගින් කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධිය ආපාදිත කෝණය මෙන් දෙගුණයකි. දැන් අපි එමු ඒකේ 10 වෙනි එකේ තවත් ගැටලු තියෙද කියලා. ඔව්, තවත් ගැටලු තියෙනවා අපිට. අපිට අන්තර්ජාල පහසුකම් වල තියෙන දුර්වලකමක් නිසා ටිකක් දෝෂ එනවා වැඩසටහනේදී ළමයිනේ. අපිට කියනවා BOE ත්‍රිකෝණයේ අංග සමයි ECD ත්‍රිකෝණය. BODC සමාන්තර ආශ්‍රයයක් බව.
ABO ත්‍රිකෝණයේ අගේ x ඇසුරින්. දැන් ওই කාරණා ටික ඔයාලට සටහන් කරගන්න පුළුවන්. එතකොට අපි පින්තූරය අරගෙන මේ පිළිතුරු සපයීමේදී යලි යලිත් අපිට මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම අපහසුයි. BOE මෙතනදී මම කියා දෙනවා ඔය කට්ටිය ලියා ගන්න ඕන. BOE මෙන්න ත්‍රිකෝණය. අපිට ඕන නම් ඒක පාට කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මෙයාව. මේ ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණය ECD. අපි ඒක තවත් පාටකින් දාමු. මෙන්න මෙයාට. අංග සමයි කියලා පෙන්වන්න. ත්‍රිකෝණයක් අංග සම වෙන්න හේතු කාරණා හතරක් තියෙනවා. ඔයාලා දන්නවා. පාදයේ පාදයේ පාදය, පාදයේ කෝණයේ පාදය, කෝණයේ කෝණයේ පාදය, කර්ණ පාද. ඉතින් මේගොල්ලෝ අංශක 90ක් තියෙන මෙතන. ඍජු කෝණ කර්ණ පාද අවස්ථාව ගන්න පුළුවන් නම් වඩාත් පහසුයි. හැබැයි ඉතින් ඒක ගන්න කර්ණ දෙක සමාන කරන්න අමාරුකමක් තියෙනවා. එතකොට දැන් අපි හඳුනාගත්තු දේවල් තොරතුරුත් එක්කත් අපිට මේක ගලප ගන්න පුළුවන්. අපෙන් විමසලා තියෙන්නේ BOE ECD. BOE ECD මේ ප්‍රතිමුඛ කෝණ දෙක සමාන වෙනවා. එක කාරණයක්. අනිත් කාරණේ මේ බලන්නකෝ. මේ කෝණයට මෙහා සමානයි. මේ දෙන්න සමාන්තර නිසා ඒකාන්තර කෝණ දෙකයි. ඒ වගේම අපි මුලින්ම හඳුනාගත්ත මේ කේන්ද්‍රයේ ඉඳලා ජායට ලම්බකයක් එනවා. ඒ නිසා මේ පාදයට මේ පාදය සමානයි. එහෙමනම් කොහොමද කරුණු ගලපලා ලියන්නේ? කෝණය පාදය ලියන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ නම ලියනවා අපි. මොකද්ද ත්‍රිකෝණ දෙකේ නම? BOE. BOE. BOE ත්‍රිකෝණය හා ECD ත්‍රිකෝණය සැලකීමෙන් කියලා. ECD ත්‍රිකෝණය සැලකීමෙන් කියලා ලියනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න අපි දන්න කාරණා OBE. දැන් ඒව මම ඉස්සෙල්ලා පෙන්වුම් කරලා දුන්නා. OBE කෝණය සමානයි EDC. EDC හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ එහෙම නැත්නම් OB සමාන්තරයි CD නිසා කියලා ලියන්න පුළුවන්. ඊළඟට BEO. BEO සමානයි CED. CED සෙල්ල වලට එක පැහැදිලි කරා. මේ දෙන්න. ඒ දෙන්න සමාන වෙන්නේ මෙතන හේතුව ලියන්න ඕන ප්‍රතිමුඛ කෝණ. ඊළඟට BE. BE සමාන්තරයි මෙන්න මේ කොටස පාදය EDට. ED ඒකට ඔයා හේතුව පැහැදිලි කර අපි කලින් කේන්ද්‍ර ඒක හේතු ලියන්න. දැන් ඔයගොල්ලෝ අවධානය යොමු කර ගන්න ඕන ජ්‍යාමිතික ප්‍රමේයන් කීයක් උදව් වුණාද? සමාන්තර ඒකාන්තර කෝණ සමාන වීම, ප්‍රතිමුඛ කෝණ සමාන වීම, මේ වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳින ලබන ලම්බකයෙන් එම ජාය සමච්ඡේදනය වේ. මෙතෙන්ට ලියන්න ඕන හේතුව. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳින ලබන ලම්බකය මගින් ජාය සමච්ඡේදනය කරයි. එතකොට
මේ ඔක්කොම කාරණා හරි. එතකොට කෝණ දෙකයි පාදයයි. කෝණය පාදය යටතේ මේ දෙන්න අංග සමයි. ඒ බව ලියලා තියන්න පුළුවන් මෙන්න මෙහෙම. BOE ත්‍රිකෝණය අංග සමයි ECD ත්‍රිකෝණය කෝණය පාදය කියලා ලියලා තියන්න පුළුවන්. එතකොට අපෙන් ඊළඟට විමසන ළමයිනේ අංක 4න් BODC සමාන්තරාශ්‍රයක් බව. BODC සමාන්තරාශ්‍රයක් බව. දැන් මම මේ පොඩ්ඩක් ඉවත් කරේ ඒව ටික නැත්තම් කරදරයි. BODC සමාන්තරාශ්‍රයක් බව. අපි ඒව සම්පූර්ණ කරලා පෙන්නන්නම් පින්තූරේ මෙන්න මෙයාව. ඉතින් හරි පහසුවෙන් කරන්න පුළුවන් ඔයාට. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරානේ. ඒ නිසා BO පාදය CD ට සමානයි. ඔයා ලියනවා BO සමානයි CD. හරිම පහසුයි. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒ වගේම අපි දත්තේ යටතේ දන්නවා BO සමාන්තරයි CD ට. මේ පාද දෙක සමාන්තරයි දත්තයෙන් දීලා තිබුණා. එතකොට අපිට දැන් දන්නවා සමාන්තරාශ්‍රයක් වීම සඳහා මේ BODC චතුරාශ්‍රය අවශ්‍යතාවන් සම්පූර්ණ කරලා තියෙන්නේ. මොකද්ද? සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා BODC යනු සමාන්තරාශ්‍රයකි. ඔයාගල්ලා ලියා ගන්න BODC යනු සමාන්තරාශ්‍රයකි. හේතුව ලියා ගන්න සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. සමාන හා සමාන්තර වීම. සමාන්තර වීම දීලා තිබුණා. සමාන වීම කරේ අපේ ත්‍රිකෝණාංග සමය නිසා අංග සම වුණු ත්‍රිකෝණ වල අනුරූප අංග යටතේ. ABO හි අගය x ඇසුරින් ලියන්න. ඊළඟට කියනවා ABO මෙන්න මෙයාගේ අගය x ඇසුරින් දෙන්නලු. අපි ඉස්සෙල්ලා ගත්තනේ මෙතන 2x කියලා. ඔයාලට මතක ඇති එක්තරා අවස්ථාවකදී අපි ඒකත් පැහැදිලි කරලා දුන්නා. එතකොට මෙතන 2x ඒ වගේම මේ ABO කියන ත්‍රිකෝණය සැලකුවොත් ළමයිනේ මෙන්න මේ තියෙන එකම වෘත්තයේ අරයන් දෙකක්. මෙතන 2x නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ එකතුවක් 2x වෙනවා. හේතුව මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. එතකොට ඔයාලා දන්න මේ කෝණ දෙකේ එකතුව මේකට සමානයි. එහෙනම් මෙතන 2x මේ කෝණ දෙක සමාන නම් මෙයත් x වෙන්න ඕන. මෙයත් x වෙන්න ඕන. එහෙමනම් අපෙන් අහලා තියෙන්නේ ABO හි අගය x ඇසුරින් ලියන්න. එතකොට අපිට ලියන්න පුළුවන් ABO සමානයි x. යාව x. අපි දැන් ඊළඟට යමු වෙමු ප්‍රශ්නාංක 11. ප්‍රශ්නාංක 11. ඒත් ජ්‍යාමිතිය ගැටලුවක්. රූපයේ AB BC BD වන අතර මේ තුන් දෙනාම සමානයි. ADEC සමාන්තරාශ්‍රයකි. ADEC ඉතින් සමාන්තරාශ්‍රයක් බව අපි හඳුනා ගමුකෝ මෙහෙම සංකේත දාලා. දීලා තියෙනවා. ටික් කළ ලද CB හා ED FED හමු වේ. CB රේඛාව දික් කළා F වලදී හමු වෙනවා ED රේඛාව දික් කරපු ED දික් කරපු රේඛාවට. BAC x මෙයා x. CBD අගය x ඇතුරින්. CBD මේ අගය x ඇතුරින්. ඉතින් අපි දන්න මෙයා x. දැන් ළමයිනේ මම මෙතන හේතු කියනවා විතරයි. ඔයගොල්ලෝ ලියා ගන්න x. එහෙමනම් මෙයාත් x. හේතුව ඔයාට ලියා ගන්න ඕන පුළුවන්. කොහොමද ඔයා ලියන්නේ? ACB සමානයි x. ACB සමානයි x.
ඇයි එහෙම වෙන්නේ? AB සමානයි BC නිසා. AB සමානයි BC නිසා. එහෙම ලිව්වම ඇති. එතකොට අපෙන් අහන්නේ CBD අගය. ඒ කියන්නේ අර මේ ත්‍රිකෝණය ගත්තොත් ABC ත්‍රිකෝණය ගත්තොත් මෙන්න පාදයක් දික් කරලා තියෙනවා. මේ බාහිර කෝණය. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය දෙක එකතුවට සමානයි. එතකොට අපිට ලියන්න පුළුවන් ඒකේ අගය එහෙමනම් x ඇසුරින් 2x 2x ප්‍රමේයත් ලියන්න ඕගොල්ලෝ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඊළඟට අපිට කියනවා ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය BDF මෙයාට අංග සම්භාව පෙන්වන්නලු. දැනටම අපි දන්න පාද දෙකක් සමානයි. මෙන්න මේ කෝණයට මෙයා සමානයි කියන්න පුළුවන්. ප්‍රතිමුඛ කෝණ. එතකොට අපිට තව ගන්න පුළුවන් මේ පාද සමාන්තර නිසා මෙයා x නම් මෙයාත් x. ඉතින් කෝණ දෙකයි පාදයයි. කෝණය පාදය. දරුවනේ ලියා ගන්න පුළුවන්. ඒකත් ඕගොල්ලන්ට මෙන්න ACB සමානයි මෙයා x කියලා ගන්නත් පුළුවන්. මෙයා x නිසා මෙයා x කියලා ගන්න පුළුවන්. ප්‍රතිමුඛ කෝණ ගන්න පුළුවන්. කෝණ ජෝඩු තුනම සමාන වෙනවා. අපි ගමු ACB සමානයි එතනත් x වෙනවා. BFD ඒකාන්තර කෝණ. හේතුව ඒකාන්තර කෝණ. ප්‍රතිමුඛ කෝණ දෙක ගමු ඊළඟට ABC සමානයි FBD. ඒකට ඔයා හේතුව දාන්න ප්‍රතිමුඛ කෝණ. ඊළඟට AB සමානයි BD. එක දත්තය මේකට පිළිතුරු මේ යන්නේ දෙවෙනි කොටසට. ඉතින් ඔයාලට ලියන්න පුළුවන් එම නිසා ABC ත්‍රිකෝණයේ අංග සමයි BDF ත්‍රිකෝණය කෝණය පාදය. ඊළඟට කියනවා EDDF මෙන්න ED මෙන්න DF. ඉතින් දරුවනේ හරිම පහසුයි. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණු නිසා FD සමානයි. මම මෙතනින් ලියන්න. FD සමාන වෙනවා මෙන්න මේ AC ට. හැබැයි ඔයාලට අපිට දීලා තිබුණ මෙන්න මෙයාව සමාන්තර ආශ්‍රයක් කියලා. කවුද? ADEC. එහෙමනම් අනිවාර්යයෙන්ම AC ට සමාන වෙනවා DE. AC ට එක අවස්ථාවකදී DE සමාන වෙනවා, තව අවස්ථාවකදී FD සමාන වෙනවා. එහෙනම් දරුවනේ DE සමානයි නැත්නම් ED සමානයි FD. මේකත් ඔප්පු කරා. ACD 90ක් බව. මම මේ ඔක්කොම ටික ඉවත් කරනවා දැන්. මෙන්න මේ කෝණය අංශක 90ක් කියලා ඔප්පු කරන්න. ඔව්. ඒකට කරුණු ගලපන්න යන්නේ. අපි දන්නවා මෙයා x නම් මෙයාත් x කලින් අපි සාකච්ඡා කරා. අපි හිතමු මෙයා y කියලා. ඒක ලියන්න ඕන උපකල්පනය. BDC y ලෙස ගනිමු කියලා. එහෙමනම් මේ පාද දෙක සමාන නම් මෙයාත් y. right. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතුව. ඔයා ලියා ගන්න එක. ACD ත්‍රිකෝණය සැලකීමෙන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180ක් වන නිසා මෙන්න අපි ගන්නවා x එකතු කිරීම y එකතු කිරීම y. ඒ කියන්නේ x 2x. y එකතු කරා කියන්නේ 2y. සමානයි 180යි.
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව ගැනීම. අපි ඔක්කොම දෙකෙන් බෙදමු. එතකොට අපිට එනවා x එකතු කිරීම y සමානයි 182ට බෙදුවාම 90යි. ඒ කියන්නේ මෙන්න මේ x ධන y තමයි 90යි කියලා ලැබුණා. එහෙමනම් අපිට කියන්න පුළුවන් ACD සමානයි 90යි. ඔන්න ප්‍රශ්නාංක 11ටත් නිවැරදි පිළිතුරු ජ්‍යාමිතිය ගැටලුවට බොහෝ දෙනෙක් අමාරුයි කියන ගැටලු ඉතා පහසුවෙන් අපි විසඳුවා. මෙන්න අපේ අවසාන ප්‍රශ්නය අපිට ලැබිලා තියෙන්නේ කුලකාශ්‍රිත ගැටලුවක්. ඉතින් ප්‍රශ්න 10කට උත්තර ලියන්න තිබුණත් අපි 12ටම උත්තර ලියන විදිය ඔයගොල්ලන්ට කියා දුන්නා. මේ 12 වෙනි එක මේක තියෙන පාසලක 7 ශ්‍රේණියේ ළමුන් 40ක් සිටින අතර පාසලක 7 ශ්‍රේණියේ ළමුන් 40ක් සිටින අතර සෞන්දර්ය විෂය ධාරාවේ චිත්‍ර හා සංගීත පමණක් ඉගෙන ගනී. චිත්‍ර සංගීත විතරලු සෞන්දර්ය විෂය වලින් මේගොල්ලෝ ඉගෙන ගන්නේ. පන්තියේ පිරිමි ළමුන් 17යි. එhmenan ඔයාලට 17 මෙතන ලකුණු කරගන්න පුළුවන්. චිත්‍ර විෂය හදාන ළමුන් 20ක්. එහෙනම් මෙතන 20ක් ඉන්නවා. චිත්‍ර විෂය හදාන ගැහැණු ළමුන් 8ක්ද? ඔයා දන්න චිත්‍ර විෂය හදාන පිරිමි ළමුන් තමයි මේ ඉන්නේ. එහෙනම් ගැහැණු ළමුන් ගාන මෙන්න මෙතන 8. ඒතර 20යි මෙතන 8යි නම් ඔයා දන්නව අනිවාර්යයෙන්ම 20න් 8ක් ගියාම 12යි. ඡේදනයේ වෙන ස්ථානයේ ඉන්නේ 12. එහෙමනම් 17න් මෙතන 12ක් ගියාම මෙතන ඉන්න ඕන 5ක්. මේව සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට 12යි 8යි 20යි 5යි 25යි. සම්පූර්ණ ප්‍රමාණය මේක කියනවා අපිට 40ක් කියලා. එතකොට 8යි 12යි 20යි 5යි 25යි 40න් 25ක් ගියාම 15. ඒ 15 මේ කුලක දෙකටම අයිති නොවන ප්‍රදේශයේ. හරි. එතකොට අපෙන් අහනවා සංගීත විෂය හදාරන පිරිමි ළමුන් ගණන කීයද? එතකොට මේ චිත්‍ර හදාරන කට්ටියනේ මේ ඉන්නේ. චිත්‍ර මේ ඔක්කොම සංගීතය හදාරන කට්ටිය. ඒ අයගෙන් සංගීතය හදාරන පිරිමි ළමුන් මේ ඉන්නේ 5යි. 5යි. ඊට පස්සේ යනවා සංගීත විෂය හදාරන ගැහැණු ළමුන් කීයද? මේ ඉන්නේ 15. 15යි. ඊට පස්සේ තියෙන ප්‍රශ්නෙට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. සංගීත ගුරු භාවිතා වෙනත් පාසලකට ස්ථාන මාරු වීම යාම නිසා සංගීත විෂය ආධාරණ පිරිමි ළමුන්ද චිත්‍ර විෂය ආධාරීමට තෝරා ගන්න ලද්දේ නම් වෙනස් වූ දත්ත සලකා වෙනත් වූ දත්ත සලකා වෙන් රූප සටහනක් ඇඳ දත්ත ලකුණු කරන්න කියලා කියන්නේ. වෙනත් වූ දත්ත සලකා වෙන් රූප සටහනක් ඇඳලා ඒ කියන්නේ මේ 5 දෙනාත් පිරිමි ළමුන් 5 දෙනා චිත්‍ර විෂය ආධාරන්න ගියා. ඒ කියන්නේ මේ චිත්‍ර කියන කුලකය ලොකු කුලකය වෙලා උපකුලකයක් විදිහට ඇතුලේ ඉන්නෝ මේ 20 දෙනා. 20 දෙනා නෙවෙයි 17 දෙනා. 12යි 5යි 17යි. අපිට මෙහෙම දෙන්න පුළුවන්. මෙන්න ලොකු කුලකය, මෙන්න පොඩි කුලකය. මෙතන ඔක්කොම 40ක් ඉන්නවා. මෙතන 17යි. උතර මේක ඇතුලේ දැන් 25ක් වෙලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ 17 මෙතන ඉස්සර 20ක් වෙලා තිබුණේ. මේ 12යි 8යිනේ. දැන් මේ 5කුත් ආවා. එතකොට 25යි. මෙතන 25යි. මෙතන 8යි. මේ 15 එසේමයි. එතකොට අපි මේ දෙන්න ඕන මේකට නම පිරිමි. පිරිමි ළමුන්. පිරිමි ළමුන් මේ ඉන්නේ චිත්‍ර. චිත්‍රමේ. එතකොට ඔන්න අපි ඒ අවසාන රෝම ඉලක්කම් 4ටත් පිළිතුරු දුන්නා. ඊට නිවැරදිව
අර දීපු තොරතුරු අනුව වෙනස් වුණු තොරතුරු අනුව කුලකය යළිත් නිරූපණය කරා. එතකොට දරුවනේ ඔන්න අපි ඔයාලට වැඩසටහනක් මගින් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කරා. ඒ වැඩසටහන් 4 මෙතකින් අපි સમાપ્ત කරනවා.